හොඳයි දැන් අපි මේ ශරීරය කියන රූපස්කන්ධයත් සුඛ දුක් උපේක්ඛා යන වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් සංකාරස්කන්ධයත් විඥානස්කන්ධයත් යන පංච උපාදානස්කන්ධය නැත්නම් සංසාරය ගණ්ඩතු ගෙඩියක් හැටියට විදර්ශනා නුවණින් දකින්නට යෙදුනා. සරව පිරී ඇති, පණුව පිරී ඇති, සරව ගලන්නා වූ, ඇතිවි පැවති නැතිවි යන්නා වූ, මහා වේදනාගෙන දෙන්නා වූ, ශරීරයේ ඇතුළාන්තෙන් හටගත් ගෙඩියක් වගේ, ශරීරයේ බාහිරට එල්ලී පවත්නා වූ ගෙඩියක් වගේ මේ රූපය කේදාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා හැමින් වට වී තියෙන මේ කය කුණුණු ලේ සරවා සුචි මූත්‍රාදී පිරී පවත්නා වූ නවදුරකින් එළියට වාහනේ වෙන්නා වූ අසූකුලයක පණු මේකේ පිරී පවතින එකක්. ඊළඟට නිරන්තරයෙන්ම මේ කයේ සුඛ දුක් උපේක්ඛා කියලා වේදනා හට ගන්නා, සැප වේදනා නැතිවීම නිසා අනිත්‍ය වූ නිසාත් ඊළඟ දුක් වේදනාව පැමිණීම නිසාත් මේ වේදනාව ගෙඩියක් මෙන් ඒ වේදනාව පිළිබඳව ඇතිවෙනා වූ සංඥාව ගෙඩියක් මෙන් ඒ සංස්කාරය චෛතසික ගෙඩියක් මෙන් ඊළඟට විඥාණය ගෙඩියක් මෙන් එයම දැනගන්නා වූ විඥානයේ ගෙඩියක් මෙන් පංච උපාදානස්කන්ධේම ගෙඩියක් මෙන් සසරම ගෙඩියක් මෙන් ඒකේ නිරර්ථක වූ පණුව සැරවේ පිරිච්ච ගෙඩියක් මෙන් දකිමින් විදර්ශනා කරන්නට යෙදුණා. ඊළඟට පෙන්නනවා මේ ශරීරය පිළිබඳව නැත්නම් පංච උපාදානස්කන්ධය දකින්න කියනවා සල්ලතෝ. සල්ල කියලා කියන්නේ උලක් ශරීරයට ඇනී පවතිනා වූ උලක් වගේ දකින්න කියනවා. පංචක්ඛන්දේ සල්ලතෝ පස්සතෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්තං කන්දානං නිරෝධෝ විසල්ලං නිබ්බානන්ති පස්සතෝ සම්මත්ත නියාමං ඔක්කමති කියලා පෙන්වන්නේ. පටිසම්භිදා පාළියේ ඒ කියන්නේ මේ පංචස්කන්ධය ශරීරයට ඇනී පවත්නා වූ උලක් වගේ දකින්න කියනවා. දැන් ඊතලයක් වගේ එකක් විස ඊතලයක් ශරීරයට විද්ධහම නැත්තම් ශරීරයට ඇතුල් වුණාම ඒකෙන් මහා වේදනාවක් හට ගන්නවා. එහෙම නැත්තම් හෙල්ල වගේ යනුනහම තව උල් එක එක જાතියේ සමහරු ගස් වලින් වැටිලා තියෙන ඒ ගස් වල අතුම උල් වශයෙන් සමහර විට බඩෙන් ඇනිලා අනිත් පැත්තෙන් එළියට එනවා. බුද්ධ කාලේ නම් උල තියා මරනකොට ගොඩෙන් ඇතුල් වෙන උල බඩත් හිල් කරගෙන පපුවත් හිල් කරගෙන එළියට එනවා, ඔළුවත් හිල් කරගෙන. දෙපැත්ත කපන කඩුවක්, කැපෙන කඩුවක් වගේ උලක ඇනුනහම හෙල්ලෙන්නවත් බෑ. ඊළඟ කට්ටක් හරි ඇණයක් හරි මොකක් හරි කයේ ඇනුනහම මහා වේදනාවක්.
එතකොට මේ ශරීරය කියන කාරණාව කියන්නේ රූපස්කන්ධයට මේක උලක් වගේ. උලකින් අන්නාක්මින් වේදනාව හට ගන්නවා. බලන්න දැන් ඉඳගෙන ඉද්දි ශරීරයේ එක කොටසක් තව කොටසකට තද වෙනකොට ඒ ශරීරයේ කොටසම අනික් කොටසට උලක් වෙලා වේදනාව හට ගන්නවා. වැඩියෙන් අනුභව කළත් වේදනාව හට ගන්නවා. අනුභව කළේ අඩු වුණත් එහෙමයි. ඒ අනුභව කරපුවා පිට කරන්න යනකොට සමහර විට ඒවා වේලිලා පිට වෙන්නේ. එතනින් ගොඩාක් විඳවනවා. සමහරුන්ට වැසිකිලි කැසිකිලි යන්න වුණාම යන්න තැනක් නැතුව සමහරු ඒ නිසා විඳවනවා. වෙන වෙන මොන හරි නිසා වැසිකිලි කැසිකිලි යන්න නැතුව ඉඳලා විඳවනවා. ඒ කියන්නේ ශරීරයේ මහා වේදනාවක් හට ගන්නවා. එතකොටම මේ ශරීරයම උලක් වගේ. ඊළඟට වේදනාව උලක් වගේ. සංඥාව උලක් වගේ. සංකාරය උලක් වගේ. විඥානය උලක් වගේ. ඒ රූපයේ තුල තමයි ඒ අපහසුතා හටගන්නේ. තොරණ රූපය උලක් වගේ. ඊළඟට ඒ රූපය තුල විඥානය පහළ වෙලා ඒක දැනගන්නවා. ඒ දැනගන්න නිසා විඥානය තුලක් වගේ. ඊළඟට ඒ දැනගන්න එක විඳිනවා. විඳින්නේ වේදනාවෙන් ඒ තුලක් වගේ. ඒ දැනගන්න එක ඇඳනා ගන්නවා. ඒකත් අඳුනා ගන්න වූ සංඥාව තුලක් වගේ. ඊළඟට ඒ තුල නැවත හිතමින් කල්පනා කරමින් ඒ පිළිබඳවම ඉන්නවා හිත හිතා ඒකත් තුලක් වගේ. එනිසා පංචස්කන්ධේම ඇනී පවත්නා වූ කැක්කුම්ගෙන දෙන්නා වූ මහා පීඩාකාරී අසහනකාරී උලක් මෙන්. දැන් බලන්න රාගය කියන එක ගන්න. රාගය කියන්නේ මොන ස්කන්ධයද? එහපස්මත් රාගය කියන්නේ මොන ස්කන්ධයද? දැකද තාම ස්කන්ධ විභාගයවත් තේරිලා නැහැ. ස්කන්ධ විභාගයවත් තාම තේරිලා නැහැ. ඉතින් කොහොමද පංචස්කන්ධය ගැන බලන්නේ? රාගය කියන්නේ සංකාරස්කන්ධය. ඒ කියන්නේ තාම ස්කන්ධ බෙදිල්ලවත් තේරිලා නැහැ. චිත්තජයසික රූප කියලා කොටස් තුනක් තියෙනවා. ඒකෙන් රූපය, කය, ඒක රූපස්කන්ධය. චිත්තය කියන්නේ විඥානය දැනීම, ඒ විඥානස්කන්ධය. එතකොට රූප චිත්ත දෙක අරහම තව තියෙන චෛතසික. චෛතසික වල වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි වේදනාස්කන්ධයටයි සංඥාස්කන්ධයටයි ගියාම තව තියෙනවා චෛතසික ඔක්කොම 52ක්. එකකින් දෙකක් ගියාම තව චෛතසික තියෙනවා 50ක්. එතකොට රාගය කියන්නේ මොකද්ද? චෛතසිකයක්. එහෙනම් චෛතසික හිතු වෙන්නේ මොන ස්කන්ධයටද? සංකාරස්කන්ධයට. අන්න දැන් රාගය කියන්නේ සංකාරස්කන්ධය. ඒක උලක්. දැන් රාගේ ඇති වුණාට පස්සේ ඕන අපරාධයක් කරයි. අද ලෝකේ අපිට ඒ වගේව දකින්න තියෙන උන්තර. ජාතක පාළියේ සඳහන් වෙන කතාවක් තියෙනවා. එක්තරා දුප්පත් යුවලක් හිටියා. බොහොම කුඩා අතුපැලක දුකසේ වේලක් දෙකක් හොයාගෙන කාලා තමයි ජීවත් වෙන්නේ. එදා බරණැස් නුවර විශාල උත්සවයක් තියෙනවා. විශාල සැනකෙළියක් තියෙනවා. ඉතින්
මේ ජෝඩුවත් අලුත බැඳපු තරුණ ජෝඩුවක්. මෙයාලට තියෙන්නේ සුදු වස්ත්‍ර දෙකක් විතරයි. ඒක ඇඳගෙන තමයි කොහෙ ගියත් යන්නේ. ඉතින් අර සැනකෙළිය බලන්ට අර ධනවත් කාන්තාව තමන්ගේ ස්වාමියාත් එක්ක එක එක රතු වස්ත්‍ර එක එක වර්ණයෙන් යුක්ත වස්ත්‍ර ඇඳගෙන ආභරණ පැනඳගෙන අර වීතියේ ඇවිදිමින් අර සැනකෙළිය බලනවා. දැන් අර දුප්පත් පවුලේ කාන්තාවට මේවා දකින්නකොට මේ කාන්තාවටත් ආසාවක් ඇති වෙනවා. රතු මිශ්‍ර වස්ත්‍රයක් ඇඳගෙන ස්වාමියාත් එක්ක සැනකෙළිය බලන්න යන්න. ස්වාමියාට කියනවා සැනකෙළිය බලන්න යන්න රතු මිශ්‍ර වස්ත්‍රයක් ගෙනත් දෙන්න කියලා. ඒ කියන්නේ රතු සාරියක් ගෙනත් දෙන්න කියලා. මොකද බරණැස් සාරි කිව්වහම නේද? ප්‍රසිද්ධම ඒකනේ බරණැස් කසීසලු කියලා කියන්නේ. නේද? කසීසලු. බොහොම ඒ කාලේ බුද්ධ කාලේ ඉඳන් ප්‍රසිද්ධයි. ඉතින් මේ කාන්තාවටත් එහෙම යන්න හිතුණා. ස්වාමියාට කියනවා එහෙම වස්ත්‍රයක් ගෙනන්. ස්වාමියා කියනවා දුප්පත් වූ මම ඒ වගේ රතු මිශ්‍ර වස්ත්‍රයක් කොහොමද ගෙනත් දෙන්නේ? එතකොට අර කාන්තාව කියනවා ඇයි ඔබ දන්නේ නැද්ද රජතුමාගේ ගබඩාවේ තියෙනවා ඕන තරම් වස්ත්‍ර. රාජකාන්තාවරු වඳින ගිහිල්ලා හොරෙන් ගිහින් අරගෙන එන්න කියනවා. ඊට පස්සේ කියනවා ඒක හරියට බහිරවේ අරක්ගත්ත විලක් වගේ රාජපුරුෂයෝ වටකොට ඉන්නේ. මම ගියොත් මැරෙන්න වෙනවා. මම මරන්නද හදන්නේ. ඊට පස්සේ කියනවා පුරුෂයන්ට රාත්‍රී කාලේ වුණත් ඕන තැනකට ගිය හැකි. රායට ගිහිල්ලා රාජපුරුෂයන්ට ඇහෙන්නේ නැති වෙන්න අර සාරියක් හොරකම් කරගෙන වස්ත්‍රයක් හොරකම් කරගෙන ඉන්න කිව්වහම මේ පුරුෂයා කල්පනා කරන තමන්ගේ භාර්යාවත් එක්ක රතු මිශ්‍ර වස්ත්‍රයක් ඇඳගෙන ඒ උත්සවය බලන්න යන්න තියනවා නම් හොඳයි කියලා රෑ යන හොරකමට ගිහිල්ලා ගබඩාවට පිවිසෙනකොට සද්දය ඇහිලා හොරෙක් කියලා රාජපුරුෂයෝ වටකොට අල්ලගත්තා. අල්ලගෙන ඒ වෙලාවේ ගුටි බැට දීලා හිර කරලා රජ්ජුරුව ළඟට දැම්මා. රජ්ජුරුව උලතියා මරන්න තීන්දුව කළා. අඬබෙර ගහගෙන නගරේ පුරාම අරගෙන ගිහිල්ලා උල තිබ්බා. ගුදෙන් ඇතුල් වුණ උල බඩත් හිල් කරගෙන පපුවත් හිල් කරගෙන ඔළුවෙන් එළියට ආවා. දැන් මොනතරම් කැක්කුමක්ද ලේ ගලනවා. අත් දෙක පිටිපස්සට කරලා බැඳලා අනික මේ කඩුවක් වගේ මේ උල දෙපැත්තම කැපෙනවා. හෙල්ලුණත් ඇතුළ කැපෙනවා. ඊළඟට ලේ ගලනකොට කපුටෝ ඇවිල්ලා ඇස් ගලවලා කනවා. කපුටෝ ඇවිල්ලා ඇස් ගලවලා කනකොට මේ පුරුෂයා කියනවා මේ ඇනී තියෙන උල ඇනිච් එක නෙවෙයි මට තියෙන දුක. කපුටෝ ඇවිල්ලා මගේ ඇස් ගලවලා කන එක නෙවෙයි මට දුක. මගේ භාර්යාවත් සමග රතු මිශ්‍ර වස්ත්‍රයක් ඇඳගෙන සැනකෙළිය බලන්න යන්න බැරි වුණ එක තමයි මට තියෙන දුක. අන්න බලන්න රාග උල ඇනිච්චාම මොන තරම් විඳවනවද? එහෙම්ම ඉඳලා ඒකම කල්පනා කරලා මැරිලා නිරේ ඉපදුනා. ආම් බලන්න රාග ගින්න රාග උල ඇනුනට පස්සේ තේරෙන්නේ. අද ලෝකේ බොහෝ කෙනෙක් ඔය රාග උල ඇනිලා ඒක නිසාම පීඩා විඳිනවා. සමහරු මොකද කරන්නේ? තමා පැතූ දේ නොලැබෙන නිසා ජීවිත හානි කරනවා. බෙල්ලේ වැල දා ගන්නවා. සමහරු
කෝච්චියට පයින්නවා වස බොනවා. අම්මා තාත්තත් එක්ක රණ්ඩු වෙලා දරුවෝ මිය යනවා. තමන්ට කැමති වුණ දේ ගන්න දෙන්නේ නැහැ කියලා. භාර්යාව එක්ක තරහ වුණාම ස්වාමියා ජීවිතය හානි කරගන්නවා. ස්වාමියාත් එක්ක තරහ වෙලා භාර්යාව ජීවිතය හානි කරගන්නවා. සමහරු පිස්සු වැටෙනවා. එතකොට ඔන්න රාගයේ නැමැති උල මොන තරම් වෙහෙසක්ද පීඩාවක්ද. අර සඳහන් කරන්නේ අතීතයේ තිස්ස මහරාමේ සද්ධාතිස්ස මහරජතුමා අන්තఃපුර කාන්තාවරු එක්ක තිස්ස මහරාමේ විහාරයට යනකොට එක්තරා භික්ෂුවක් අර අන්තఃපුර කාන්තාවක් දැක්කා. අන්තఃපුර කාන්තාවක් දැකලා තණ්හාවක් පහළ කරගත්තා. කොමරි ඒ කාන්තාවත් අර භික්ෂුව දැකලා තණ්හාවක් පහළ කරගත්තා. දැන් දෙන්නා කෙරෙහි ඇති වුණා වූ තෘෂ්ණාව නිසා ඒ උල නිසා රාග උල නිසා එතනම ලය පැලී මිය ගියා දෙන්නම. අන්න බලන්න එතකොට රාගයේ නැමැති උල මොන තරම්ද මේ සත්වයාට ඇනී පවතින විදිය. මේ රූපය වෙහෙසවනවා රාග උලෙන්. වේදනාව ඒ රාගයට අනුව, සංඥාව ඒ රාගයට අනුව, සංකාරය එහෙමමයි. විඥානය දැනගන්නේ ඒ රාගයට අනුව. එහෙනම් ඔන්න මේ රාගයේ උලක්. ඊළඟට දේශයේ තරහාපුවාම ඇස්පේන්නේ තරහාපුවාම නේද? හොඳ ඒවා කියනවා. අවුෙච්චකින් ගහනවා, මරනවා, මරලා දානවා. අර පහුගිය කාලේ ආරංචියක් ආවේ තාත්තගෙන් පුතෙක් සල්ලි ඉල්ලුවා වීල් එකක් ගන්න 50000ක්. දුන්නේ නැහැ කියලා රණ්ඩු වුණා. තාත්තට කීවා දැන් තෝගේ කැවුතු කනවා කියලා. රණ්ඩු වෙනකොට කියනවනේ කැවුතු කනවා කියලා. තාත්තගෙත් කැවුතු කනවා කියලා කිව්වා. තාත්තා කිව්වා පුළුවන් නම් කාපංකු බලන්න කියලා තාත්තත් බැන්නා. රණ්ඩුව දිගදුර ගියා. ළඟ තිබ්බ කැත්තෙන්ම තාත්තගේ බෙල්ලට කෙටුවා. කොටලා බඩ පළලා කැවුත් එළියට අරගෙන තෙල් දාලා බැදලා කාලා. තාත්තගේ කැවුත්ත පුතා බැදලා කාලා. එතකොට ඔන්න බලන්න ද්වේෂය උල ඇනුනට පස්සේ එයාට වෙන දේ අම්මා මරනවා, සමහර විට තාත්තා මරනවා, දරුවෝ මරනවා, ස්වාමියා මරනවා, භාර්යාව මරනවා, ඥාතින් මරනවා. ද්වේෂ උල ඇනුනට පස්සේ ඊළඟ මෝහ හුල ඇනුනට පස්සේ මෝඩක වැඩමයි කරන්නේ. පසුව පශ්චාත්තාප වෙනවා මෝඩ වැඩ කරලා. වැරදි වැඩ කරන්නේ ඔක්කොම මෝහයේ මුලා වෙලා. ඊළඟට මානය නැමැති උල ඇනුනට පස්සේ කුලමාන, ධනමාන, උගත්මාන, නිරෝගිමාන, හීනමාන, උච්චමාන, සදිසිමාන මේ මාන්නකාරකම් කියන උල ඇනුනට පස්සේ ඒක හරීම වදයක්. එයා උඩඟි කොමෙන් තමයි ජීවත් වෙන්නේ. අනුන් පහත් කරගෙන තමන් උසස් කරගෙන අදිමාන්නෙන් ඉන්නේ. ඒකත් උලක්. ඒ ඇතුළු කොට ඇති ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය, මසුරුකම, තීනය, මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ ඔක්කොම කෙලෙස් සේරම සත්වයාට ඇනී පවත්නා වූ රූපය, වේදනාව, සංඥාව, සංකාරයේ විඥානයේ කියන මේ ටික වෙහෙසවන්නා වූ උල් කියලා කියන්නේ. එතකොට මේ රූපේ හින්දාව මේ සත්තු මොනතරම් විඳවනවද? ඇනිච්ච ගලව ගන්න බැරි උලක් වගේ මේ රූපය. එතකොට මේ කියන්නේ
උලක් විදිහට රූපේ දකින්න කියලා කියන්නේ. ඒ කියන්නේ ගලව ගන්න බැරි උලක් වගේ මේ රූපය. කවදාවත් රූපෙන් මිදෙන්න බෑ. මැරෙනකම් මැරෙච්ච ගාම නැවතත් මේ ඕලාරික රූපෙකින් මිදෙයි. හැබැයි ආයෙත් උප්පත්ති ලැබෙන රූපයක් ලැබෙනවා. ඊළඟ වේදනාව උලක්. ශරීරයට ඇනි පවත්නා වේදනාවෙන් මිදෙන්න බෑ. සංඥා උලක්. සංකාර විඥානේ උලක්. ඉතින් රූපයේ උලක් බව හොඳට තේරෙනවා දැන්. හිටපු ගාම ඔන්න කැක්කුම් එනවා. ලෙඩ වෙනවා. වතුර ටිකක් වැඩි වුණොත් සෙම හැදෙනවා. සීතල වැඩි වුණොත් සෙම හැදෙනවා. උෂ්ණ වැඩි වුණොත් එහෙන් ලෙඩ හැදෙනවා. හැම තැනම රූපේ උලක් වගේ. ඊළඟට වේදනාව. දුක් වේදනාව දැන් එකට වේදනාව දැනෙන්නේ නැහනේ. වේදනාව කියන සිතුවිල්ලට දැනෙන්නේ. එතකොට ඇඟට ආමිහිරි අපහසු දේවල් ස්පර්ශ වෙනකොට විඥානයේ පහළ වෙලා ඒක දැනගන්නකොටම ඒක තුල පවත්නා වූ දුක්ඛය විඳිනවා. ඒ වේදනා උල. ඉතින් දුක් වේදනාව කොහොමත් උලක් වගේ අනාථපිණ්ඩික සිටුතුමා මේ යන වෙලාවේදී කියන්නේ කච්චිතේ උපාසක කමනීයං කච්චි ආපනීයං කච්චි දුක්ඛා වේදනා. කොහොමද උපාසක ඔබේ වේදනාව දැන් අඩුයිද යැපිය හැකිද කොහොමද කියලා අහනකොට කියනවා ස්වාමීනි වේදනාව කිසි අඩුවක් නැහැ. හරියට ශක්තිමත් පුරුෂයෙක් අත් දෙක දෙපැත්තට අල්ලලා කකුල් දෙක දෙපැත්තට අල්ලලා විශාල පොල්ලක් අරගෙන ඔළුවට ගහනවා වගේ ඔළුවේ කැක්කුම. අතපය වලට ගහනවා, කොන්දට ගහනවා, පපුවට ගහනවා වගේ තමයි එන කැක්කුම. ඊළඟට හිස වටේ අර තිරින්ගයක් දාලා ඒක තද කරනකොට එන්නා වූ වේදනාව වගේ තමයි ඔළුවේ වේදනාව. උලක් අරගෙන ඔළුව ඇතුළට අනිනවා වගේ වේදනාව. පිහියක් අරගෙන පපුව ඇතුළට දාලා හදවත පලනවා වගේ පපුවේ වේදනාව. බඩ ඇතුළට දාලා බඩවැල් කපනවා වගේ වේදනාව. ඊළඟට සත්තු කනවා වගේ වේදනාව. ගින්නට අසු වෙලා පිච්චෙනවා වගේ වේදනාව. ගැලවෙන්න බෑ. ඇනිච්ච උලක් ගලව ගන්න බෑ වගේ. දැන් සමහර ඒවා තියෙනවා ඇනුනහම එහෙම්මම තියෙනවා. ගලවන්නේ නැහැ. ගැලවුවොත් මැරෙනවා. දැන් මොලේට එහෙම ඔය සමහර යුද්ධ කාලයේදී ආමිකේ ළමයිට අර බෝම්බවල ඒ සමහර කොටස් ඔලු කට්ට කඩාගෙන මොලේට වැදිලා තියෙනවා ගියේ. ඒවා දොස්තරලා ගන්නෑ ගත්තොත් මැරෙනවා. ආන් ඒ වගේ ගලවා ගත නොහැකි උලක් වගේ තමයි වේදනාව කොච්චර තිබ්බත් මිදෙන්න බෑ. ඊළඟට සංඥාව උලක් වගේ. කොහොමද සංඥාව උලක් වගේ වෙන්නේ? කොහොමද දැන් රූපේ උලක් වගේ කියලා තේරෙනවා, වේදනාව උලක් වගේ කියලා තේරෙනවා. දුක් වේදනාව උලක් වගේ, සැප වේදනාව නැති වෙන හින්දා උලක් වගේ, අදුක්කම සුඛ වේදනාවක් නැති වෙන හින්දා උලක් වගේ. සංඥාව කොහොමද උලක් වගේ කියන්නේ? කොහොමද සංඥා උලක් වගේ කියන්නේ? සංඥාව කියන එකෙන් තමයි අපි හඳුනාගන්නේ. එතකොට දැන් ඔන්න අපි ළඟ කිසිම තරහක් වේදනාවක් නැහැ. දැන් ඔන්න උදේ එනවා භාවනාවට නිවන් දකින්න. භාවනාවට එනකොට ඔන්න අපේ පරම හතුරත් ඇවිල්ලා ඉන්නවා.
පරම හැතිරිත් ඇවිල්ලා ඉන්නවා. මොකද වෙන්නේ? දැන් ඇහෙන් දකින්නවා දකින්නකොටම අන්න සංඥාවක් පහල කරනවා මේන් ඇවිල්ලා කියලා. නේ? දැන් තිබ්බේ නෑනේ හිතේ. දැන් අර සංඥාව එකන උල අනිනවා සංඥාවුලේ. දකින්න වාරයක් පාසා ඊට පස්සේ රවනවා නේ? කතා කරන්නේ මූණ නිකාම වෙනස් වෙනවා නේ? ඕන් සංඥා උල බිම්බලාගෙන ඉන්න ඕන්න ඔහම. කෙනෙක් නැවත නැවත සිහි කර වද දෙනවා. මේ අතන මොකක් හරි අලාභයක් කරා කියමුකෝ කවුරු හරි. ඒ අලාභයක් කළා අවුරුදු 20කට විතර පස්සේ පේනවා. හම්බ වෙනවා. එතකොට මොකක්ද දෙන්නේ? අර 20කට කලින් ඇනපු ඇනිල්ල ආයෙත් මතුවෙනවා. නැද්ද එහෙම ඒවා? නැද්ද එහෙම ඒවා? මොකද නැත්තේ? නැද්ද? තියෙනවා. තම සංඥා උල. ඉතින් කොච්චර ගැලවෙන්න හදුවත් බෑ. සංකාර කියන්නේ සංඥා වේදනා හැර ඉතිරි චෛතසික ඔක්කොම රාග දේශ මොහ ඇතුළු කොට ඇති සේරම ඒවා උලක් වගේ. විඥානේ ඉතින් විඥාණයෙන් කරන්නේ දැනගන්න එක. දැනගත්තේ නැත්නම් මොකක්ද ප්‍රශ්නයක්. ඉතින් විඥානේ උලක් වගේ. දැන් මෙතන කකුල දෙකට කැපුවත් ප්‍රශ්නයක් නෑ. අත දෙකට කැපුවත් ප්‍රශ්නයක් නෑ. කඳ මැදින් දෙකට පැදුවත්, බෙල්ල මැදින් දෙකට කැපුවත්, මුළු ඇඟටම ලාම් තෙල් දාලා ගිනි තිබ්බත් ප්‍රශ්නයක් නෑ. විඥානයේ කියන උල නැත්තම්. දැන් මලමිනි ගිනි තියන්නේ. ප්‍රශ්නයක්ද? දැන් මේ ඇත්ත ගෙදරට කුකුල් මස් එහෙම ගෙනලා කපන්නේ. මස් කොටේ උඩ තියලා පීයෙන් ගහනකොට කෑලි දෙකට යනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අත එහෙම මස් කොටයක් උඩ තියලා මන්න පීයකින් කෙටුවොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. කෑලි දෙක වෙන් වෙයි. නේ? ආන් දැනගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අත කැපිලා බිම වැටුණත් ප්‍රශ්නයක් නැහැ. දැනගන්න. දැනගන්න එක. ඒතකොට විඥානේ උලක් වගේ. විඥානේ නැත්තම් මොකුත් නැහැ. අර සුභා කියන රහත් තෙරණින් වහන්සේ පිණ්ඩපාත යනවා. යනකොට එක්තරා පුරුෂයෙක් මේක දැකලා සුභා තෙරණියගේ ඇස් දෙක හරියට නිල්වන් බොහොම ලස්සන ඇස් දෙකක්. එක පුරුෂයෙක් ඇවිල්ලා මේ මෙහෙණින් වහන්සේට කියනවා ඒ මෙහෙණින් වහන්සේ විවාහ කරගන්න කැමතියි කියලා. එදා වනේ මැද බීලා ඇවිල්ලා කියන හින්දා කියනවා හෙට උදේම එහෙනම් එන්නකෝ කියලා. උදේ මාව සැරසිලා ආවට පස්සේ සුභාතරණි රහතරණි අහනවා ඔබ මගේ ඇඟේ කොතෙන්ද ඇලුනේ? එතකොට කියනවා ඇස් දෙකට කියලා. එතකොටම ගත්ත පිහිය ගැලෙව්වා ඇහැ. එකපාරින් යන්න ඇහැ ගලවලා දුන්නා අතට ඇහැ. අර පුරුෂයාට. දැන් ඇහැටනේ ආස කිව්වේ ඇහැ අරගෙන යන්න කියලා. ඒ රහත් තෙරණින් වහන්සේට ඇහෙන් වැඩක් නැහැ දැන්. ඇහැක් ඕන වෙන්නේ බලන්නනේ. වෙන මොකටද? ඉතින් බලන්න දෙයක් නැහැ. ඔක්කොම බොරු එකම જાතියක් තියෙන්නේ. පෙනෙන්නේ වර්ණය විතරයි. ස්ත්‍රී පුරුෂ ගේ දොර යාන වාහන මිල මුදල් රත්තරන් බඩු නොඑක ආකාරයේ දේවල් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ වර්ණය විතරයි. ඒ වර්ණය කියලා කියන්නේ ඇතිවි නැතිවි යන දෙයක් කියලා තේරුණගෙනකට ඇහැක් වැඩක් නැහැ. ඇහැ වැඩක් නැහැ. එතකොට ඒක නොදන්න අන්ධ බාල පුදුජන ලෝකයා ඒ කල්ලගෙන විඳවනවා. අන රහත් තෙරණිය ඇහැ අයින් කළා. ජීවත් වුණා ඇහැ නැතුව. එතකොට අපි මේ ඉන්නේ මේ ඉන්න තියෙන ඕනකම නැත්තම් තණ්හාවෙන්ද. ඕක
නැති වුණාට පස්සේ කිසි වටිනාකමක් නැහැ. අර මැරෙන්නේ නැතුව ඉන්නවා ඉතින් මොකද ඉඳීම තුල අනික් පිරිසට පින් කරගන්න පුළුවන්. ඒ වෙලේ මාර පුරුෂයා රහත් වෙරණයට වැඳලා අද ඉඳලා ඔබ වහන්සේ මව්තනතුරේ තියා ගන්නවා කියලා අර ඇහැ සුවපත් වෙනකම් උපස්ථාන කරලා අවසානයේදී බණ අහලා මහාන වෙලා රහත් වුණා. අන්න එතකොට පින්වත්නි මේ තණ්හා උල ඇනුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ විඥානය ගැන දැන් කතා කරේ. දැන් විඥාණයෙන් රූප බලනවා කියන්නේ දැනගන්නවා කියන එක. ඉතින් එහෙම දැනගන්න ඕනේ නැති කෙනෙකුට විඥානේ බොරුවක් මායාකාරයක් වගේ කියලා දැනගත්ත කෙනෙකුට ආය බලන්න දෙයක්වත් නැහැ, බලන කෙනෙකුත් නැහැ, මුකුත් නැහැ. ඉතින් මේක වහා බැහැර කරනවා හනී පවත්නා වූ උලක් මෙන් පංච උපාදානස්කන්ධය දැකලා. ඔන්න ඔය විදිහට තමන් පිළිබඳව දකින්න ඕන. දැන් මේ වටපිටාව ඔක්කොම එහෙමනේ. දැන් බලන්න ගෙදර ඉන්නකොට නෝනයි මහත්තයයි ගේ හදනවා. හරිද? නෝනා කිව්ව විදිහට නෙවෙයි ගේ හැදුවේ මහත්තයා. මොකක් හරි ඕකේ අඩුපාඩුවක් ආවා. දැන් ඉතින් අරග පේන වාරයක් පාසා මේ මිනිහට මං කිව්වනේ මෙහෙම හදන්න එපා කිවි. මුළු ජීවිතේම බනිනවා. මුල සමහරට නෝනා හැදුවේ මහත්තයාට ඕන විදිහට නෙවෙයි නම් නෝනා රණ්ඩු වෙලා එයාට ඕන විදිහට හැදුවනවා මහත්තයා හදන්න කියලා තරහින් කිව්වට දැන් ඉතින් බයිනවා. මේ බලන්න මේ ගෑණි මේක හදපු විදිහ මං කිව්වනේ කියලා. ඕම තමයි. කොහොමත් පිරිමි කට්ටියගේ ස්වභාවය ඒක තමයි. නොකියලත් කියනවා කිව්වනේ කියලා බයිනවා. ඒව නේද? ඉතින් අන්න ඒව තමයි උල් කියලා කියන්නේ. ඇනී පවත්නා වූ ගැලවෙන්න බැරි උලක් මෙන් පංචස්කන්ධය දැකලා මේ කියන්නේ සසරම බැහැර කරන්න කියලා. සසරම උලක් වගේ. ඒ විදිහට දකිමින් භාවනා කරන්න තියෙන දැන් පංච ස්කන්ධය සල්ලතෝ උලක් වශයෙන් දකින්න. දැන් පටන් ගන්න. S2 පියාන පටන් ගන්න. වෙලාව උලක් නේකත්. ඕකත් උලක්. හොඳයි අපි භාවනාවට සම්බන්ධ වෙමු. දැන් අපි මහා විපස්සනා භාවනාවේ සල්ලතෝ කියන භාවනා කමඨහන තමයි ප්‍රගුණ කරන්නේ. ඒ කියන්නේ මේ පංචස්කන්ධය මේ නාම රූප දෙක එහෙම නැත්නම් මේ සංසාර ගමන ශරීරයේ අනිච්ච ගලවාගත නොහැකි උලක් වගේ දකින්නයි කියලා වදාළා. ତොර මේ රූපය උලක් එනවහම වේදනාව වදේ විතරයි. ତොර මේ රූපය නිසා සත්වයාට වදයක්ම වේදනාවක්ම විතරයි. කවන්න පොවන්න නාවන්න වැසිකිලි කැසිකිලි ගෙනියන්න පිපාසය නාවන්න කියන්නේ තව නොයෙක් වේදනාවල් අපහසුතාවයන් බොහෝ කරදර රූපේ නිසා. රූපේ ප්‍රමාණයට වඩා අවලස්සන වුණු ඊටත් වඩා මානසික වේදනා පීඩන දුක් ප්‍රමාණයට වඩා රූපේ ලස්සන වුණත් එහෙම තමයි. බොහෝ වේදනා දුක්
අයි බොහෝ දෙනෙක්ගේ රූපයට ඇලෙන හින්දා බොහෝ දෙනෙක් එළීමක් වදයක්. ඒ හින්දා තමයි අම්බරපාලියට ගණිකාමියක් වෙන්නත්. රූපේ ලස්සන නිසා බොහෝ දෙනෙක් විවාහ කරගන්න සූදානම් වෙනකොට සියලු දෙනාටම පොදු කරලා ගණිකාවියක් කළා. ඉතින් බලන්න එතකොට රූපේම දුක පිණිසත් හේතුව. ඊට වඩා සසරේ කළ කර්මය කරගත් කර්මය තමයි ලොකුම උල. මොකද පෙර සංසාරේ බුද්ධ ශාසනික රහත් තෙරණින් වහන්සේ නමකට ඒ මෙහෙණින් වහන්සේ කෙනෙක් පිළම්බරපාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේගේ සෑය වදින්න යනකොට එක රහත් තෙරණින් වහන්සේ කෙනෙකුට කිව්වා මං ගිහින් සෙම ටිකක් වැටුණා ඒ රහත් තෙරණින් වහන්සේ දකින්න නැතුව. ඒක සෑයමල්ලේ තියෙනකොට අර තව මෙහෙණින් වහන්සේ කෙනෙක් ගියා. ඉතින් ගිහිල්ලා නිතරම ගැටි හිටියා. ඒක පාරට කිව්වා මේ සෑයම වලට කියලා දාපු සෙම හොරලා දාපු වෛශ්‍රාවි කවුද කියලා බැන්නා. රහත් තෙරණියට වෛශ්‍රාවි කියලා බැන්නා. ඒ කියන්නේ ගණිකාවියක් කියලා කිව්වා. ඉතින් ආන්ගේ පාපේ තමයි මතුනේ. ඉතින් ඔබ තමයි අපි කළ කර්මය පවා උලක්. ඉතින් අන්නේ මේ විදිහට රූපේ සත්‍යයට සැපයක් නෙමෙයි දෙන්නේ වදයක්. කිසිම තැනක රූපේ සත්‍යයට සැපයක් දෙන්නේ නැහැ. එක මොහොතක්වත්. හැබැයි රූපේ අපි ලස්සන කරමින් සැප ගන්නට වෙහෙසිනවා. ඒ වෙහෙසීම තවත් දුකක්. ඊළඟ වේදනාව ශරීරයේදී පවත්නා වූලා සංඥාව ශරීරයේදී පවත්නා වුණා සංඛාර විඥාන මේ පංචස්කන්ධය. ඉතින් පංචස්කන්ධයේ මේ විදිහට උලක් වශයෙන් දකිමින් භාවනා කරනවා. ඊළඟට මේ පංචස්කන්ධයේ නැමැති උල ඇනිලා විදවන බව දකිනවා. කොච්චර විදවනවද? තමන්ගේ ගෙදර ඉන්න පිරිස, අල්ලපු ගෙවල් වල ඉන්න පිරිස, ඒ ගමේ ඒ පළාතේ රටේ ඉන්න පිරිස. ඉස්පිරිතාලෙට ගිය රූපේ නිසාම විදවන. ගලවා ගන්නට බැරි ගැලවුත් මැරෙනවා වූ ඇනිම උලක් වගේ තමයි මේ රූපය. සමහරුගේ නායෙන් බඩ ගහලා කටින් බඩ දාලා මූත්‍ර බඩ දාලා සේලයින් මෙහෙන් දෙනවා. මැෂින් වලට හයි කරලා. ඉතින් ඔය වගේ අන්නේ ඇනිච්ච උලක් වගේ දෙන වේදනාවල්. සමහරවිට කකුල් කැඩිලා චප්ප වෙන, සමහරවිට පිළිකා හැදලා මුළු ඇඟ පුරාම ඒ පිළිකා මුල් දුවල කන්න බෑ, බොන්න බෑ, ඉන්න බෑ. ඔය වගේ හැම තැනම ඇනී පවත්නා වූ උලක් වගේ ගැලවෙන්න හැදුවට ගැලවෙන්න බැරි. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් පවත්නා වූ රාග දේශ මොහ වලින් සත්‍යෝ ඒ උල්ලැනිලා ඒ රාගයේ නැමැති උල්ල නිසා බොහෝ පව් කරලා නොකල යුතු දේවල් කරලා හිලේ විලංගුවේ වැටිලා ලෝකයා දුක් විඳිනවා. දේශයෙන් කටයුතු කරලා දුක් විඳිනවා. සමහර වෙල්ලුම් ගහේ එල්ට නියම වෙලා ඉන්නවා. ඉතින් ඔය වගේ පින්වත්නි අපි ලෝකේ දිහා බලනකොට ටවුන් එකකට ගියාම කෑ ගහන ශබ්ද විතරයි එන්නේ, මොකුත් නැහැ.
වස්කාරයෝ ටික ගෑ ගන්නවා මේක නගින්න කියලා. වෙලෙල් ටික ගෑ ගන්නවා මෙහින් ගන්නෙන්න කියලා කෑ ගන්නවා. ඔය විදිහට ගෝසාවක් විතරයි. ඒතකොට තේරෙන්නේ නැහැ උදේ ඉඳලා හවස වෙනකම්ම ඒ වෙහෙසෙන්නේ තණ්හාව නැති උල ඇදලා හින්දා. ඒක තේරෙන්නේ. ලෙඩුන්ට තේරෙන්නේ නැහැ. වයස ගියාට තේරෙන්නේ නැහැ. කාටවත් මේක තේරෙන්නේ. වාහන වල යන ඩ්‍රයිවර්ලාට තේරෙන්නේ නැහැ. ගයන මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මහාභාරතවල පොලිසියෙන් කරන මොනවාද මුදුගා දෙන්නේ කියලා. අත දික් කරනවා අපුරනවා. එකට යන්න කියනවා මෙහෙට යන්න කියනවා. සමාජයට වේගකින් එල්ල හප්පල මරලා දානවා. ඉතින් ඔය වගේ ඒත් තේරෙන්නේ. ත්‍රිවිධ හමුදාවේ කටයුතු කළත් එහෙමයි. ජනාධිපති කිඳලා මැති ඇමතිවරුන්ගෙන් ඉඳලා කොළර කා ගන්න තියෙන්නේ නැහැ. ඊළඟට මොන රස්සාවද? වෛද්‍යවරයෙක් කිව්වා, ලෝය කෙනෙක් කිව්වා, ඉංජිනේර කෙනෙක් කිව්වා. උදේ ඉඳලා රැය වෙනකම් මහා වෙහෙසීමක් වෙහෙසෙන බව තේරෙන්නේ. තේරුණත් සමහරව ඒකින් මිදිලා යන්න බෑ. ඒ තරමට මැනිලා. ඔය විදිහට අනුන් පිළිබඳව මුළු ලෝකේ යාතු බුද්ධ ප්‍රේතයෝ බව සත්තු බව. දැන් සුනකෙකුට කවදාවත් සුනකාත්මෙන් විඳින්න බෑනේ. ඒ භවයේ සමාන ඊළඟ භවයේදී වෙන්න පුළුවන්. ඒ භවයේ ඒක හැමෝමයි. දැන් කකුලක් නොන්ඩි වෙලා මිනිස්සෙක් ඉපදුනොත් ඒ නොන්ඩි වුණ කකුල ඒ කොරවුණ කකුල ඒකෙන් මිදෙන්න බෑ. ඒකයි මිදෙන්න බැරි ඇනී පවත්නා වූ උලක් බඳුීමේ සසර තමන් සහ සියලු ලෝකෙ දෙවියෝ බව. අපි මහා ලෝකවල දෙවිවරු ගැන කෑ ගහනවා. දෙවිවරු හොඳයි කියලා. රාගයෙන් දේශයෙන් මොහින් දඟලන පිරිස. අහවල් දෙයියන්ගේ මේ දෙයියන්ගේ කොයි දෙයියත් බලනකොට ඔක්කොම රාගයෙන් දේශයෙන් මොහින් දඟලන. මාර්ගවලලාභී දේවතාවරු ටික විතරයි ආර්ය දේවතාවරු ටික විතරයි ඉන්නේ. වසවර්තයේ පැත්තට යනකොට නම් ගන්න දෙයක් නෑ. කරුණාම ස්කන්ධ නැමැති උලේ ඇනී දුක් විඳිනවා. මේ මුළු ලෝකයේම ඈත කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් ඈත තවත් ලෝක තියෙනවා. ඒ වගේම සත්‍යත් ඔය ටිකම තමයි. පංච උපාදානස්කන්ධ උලේ ඇලිනා ඒක නිසා විඳවනවා. ඒක තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට දකින්න කියලා කියන්නේ. දැන් නම් පටන් ගන්න තියෙන්නේ භාවනා කරන. පංච උපාදානස්කන්ධයේ උලක් වගේ ඇනී පවත්නා වූ ගලවාගත නොහැකි ගැලවුත් මැරෙන්න වෙන්නා වූ උලක් බඳුව පංච උපාදානස්කන්ධයේ සත්‍යය වෙනස කරන ස්වභාවය දකින්න තියෙනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ යම් තැනක නැද්ද? අන්න එතන තමයි සැපවත් වෙන්නේ. එතනින් මෙහා හැමතැනම දුක වේදනාව විතරයි. ඒ ආකාරයෙන් දකින්න භාවනා කරන්නේ. සාධුනාදේ පවත්වන්න. හොඳයි වාසනාවන්ත පින්වතුනි, දැන් මේ වෙලාවේ ගහවල් දාණය පූජා කිරීම සඳහා ඒ දායකත්වයේ දරන්නට යෙදුණු පින්වතුන්ලාට පින් අනුමෝදන් කිරීම තිබෙනවා. දහවල් දාණය හා ගිලම්පස දාණය දායකත්වය කැනඩාවේ පදිංචි අපේ කල්යාණ මිත්‍ර ජීවන්ති මෙන්ඩිස් මහත්මිය විසින් මේ පින්කමේ දායකත්වය දරන දාන ගිලම්පස
බලාපොරොත්තු වෙනවා මෑතකදී මේ යන්නට යෙදුණ එයගේ මව වන ස්වර්ණපාලි පෙරේරා මහත්මියට පින් අනුමෝදන් කිරීම සඳහා තමයි මේ පින්කම සිදු කරන්නට යෙදුනේ. ඒ වගේම විශේෂ ආශිර්වාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අප භාවනා වැඩසටහනට මුල සිටම සහභාගී වූ PVL කල්යාණි මහත්මිය පිළිකා රෝගයෙන් ධර්ම ප්‍රසාද්‍ය තත්වයෙන් පසුවෙන නිසා ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් තමයි කිරීම අපි මේ භාවනා වැඩසටහන කරන තුනලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් භාවනා වැඩසටහන සම්බන්ධ වෙන අනිවත්ත ප්‍රදේශයේ පදිංචි වයලා බෝරලස් දුමුව මහත්මියගේ ස්වාමියා මිය යන්නට යෙදුණා. එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස තමයි බෝරලස් මහත්මිය විසින් පිළිකර පූජාවේ දායකත්වය දරලා තියෙන්නේ. එහෙනම් කල්පනා කරගමු අපි හැමදෙනාම පින් දෙමු. ඒ දානේ පූජා කරපු පින්වතුන් නමින් මිය පරලෝකී සියලු දෙනාට දානේ පූජා කරපු පින්වතුන්ට ඒ වගේම පිළිකර පූජා කරපු පින්වතුන්ට ඒ පින්වතුන් නමින් මියගිය සියලු දෙනාට ඒ පිළිකා රෝගී පිළිම මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. සියලු දෙනාම ඊතා ඉක්මනින් අජරාමර සංඛ්‍යාත අමාම නිවනින් සැලසේවා කියලා සාදුකාරය. ඒ වගේම දෙවියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පුණ්‍යානුමෝදනාවෙන් සතුටටපත් වේවා, උතුම් නිවනින් සැලසේවා කියලා සාදුකාරය. අවීචේ පටන් බවා දෙලා තියෙන දෙනාට විහාරස්ථාන වැඩේ මහා සංඝරත්නයට භාවනා යෝගී උපාසක උපාසිකාව වෙන දෙනාටත් මටත් අප සියලු දෙනාටම ජාති ආදී දුකින් එතර විය ලබන අග්‍රසංසිල්ලෝ නිර්වාණ ධර්මයේ පසක් කරගන්නට මේ පින පාරමී ශීර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා